අයිබන් පුතේ අපිට ගිය සතියේ පාඩමක් කරන්න බැරි වුණා මතකනේ. ගිය සතියේ විදුලිය විසන්ධි වෙලා පන්තිය නතර කරා. ඒ පන්තිය වෙනුවට තමයි අද අපි මේ පාඩම සාකච්ඡා කරන්නේ. හරිනේ. එතකොට අපි මේ වෙනකොට හතරවෙනි පාඩමේ තුන්වෙනි පාඩමේ ඉතිහාසයේ අපේ සංස්කෘතික උරුම කියන පාඩමේ අපි සාකච්ඡා කරලා තියෙන ප්‍රශ්න 57ක්. හරිද? අපි 58 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඉස්සරහට සාකච්ඡා කරගෙන යනවා. පැහැදිලිනේ? මට දවසක් පන්තිය කරන්න බැරි වුණා. ඒක වෙනුවටයි මේක සාකච්ඡා කරන්නේ. අපි 57ක් ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා. 58 වෙනි එකේ ඉඳලා ඉස්සරහට සාකච්ඡා කරගෙන යනවා. හරිනේ? ඒතර අපි 58 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පුතේ. 58 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ සීගිරි ජලමල් නිර්මාණය කර ඇත්තේ කෙසේද කියලා. හරිද? සීගිරි ජලමල් නිර්මාණය කර ඇත්තේ කෙසේද කියලා. අපි එක තැනකදී කතා කළා සීගිරිය කියලා කියන්නේ බලකොටුවක් වගේම කලාගාරයක්. බලකයිද? සීගිරිය කියලා කියන්නේ බලකොටුවක් ඒ වගේම කලාගාරයක්. ඒතර සීගිරිය මේ බලකොටුවක් වගේම කලාකාරයක් කියන්න හේතුව අපි කිව්වා සීගිරියේ තිබෙන විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පය, සීගිරියේ තියෙන කැටපත් පවුර, සිංහපාදය, සීගිරි උද්‍යානය, සීගිරි දින පොකුණු සීගිරි ජලමල්. අතකයිනේ. එතන මේ සීගිරි ජලමල් තියෙනවා, සීගිරියේ පොකුණු තියෙනවා, සිංහපාදය තියෙනවා, සීගිරි චිත්‍ර තියෙනවා. එතකොට මේක බලකොටුවක් වගේම කලාකාරයක්. අපි දැන් අද සාකච්ඡා කරන්නේ සීගිරි ජලමල් නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද කියලා ආකාරය පිළිබඳව. මේ ඔයගොල්ලෝ කියලා පොතේ මෙතන මේ තියෙන සීගිරි උද්‍යානය. ඒ කියන්නේ පන්නවිතාන මහත්මයා විසින් හඳුන්වලා තියෙන ප්‍රමද වනය කියන එක. සීගිරියේ බටහිර පැත්තෙන් පේන මගුල් උයන ප්‍රමද වනය. මේක මේ දිය පොකුණු කියන. මේක අපිට පේනලා තියෙනවා මේ මෙතන දියමල සීගිරි ජලමල් එළපොතේ. හරිනේ. මම කලින් දවසේ ඔයගොල්ලන්ට වෙනත් පින්තූරකින් ජලමල මෙතන ක්‍රියාත්මක වෙන ආකාරය ඔයගොල්ලන්ට පේන මෙතන මේ සීගිරි ජලමල මෙතන ක්‍රියාත්මක වෙනකොට එතන තියෙන සිදුරු විදපු ගල් පතුරක් තියෙනවා. සිදුරු විදලා තියෙන ගල් පතුරක් මෙතන තියෙන්නේ. ඒ සිදුරු විදපු ගල් පතුර අස්සෙන් තමයි වතුර උඩට විදින්නේ. හරිනේ? මේක මම වෙන පින්තූරකින් පෙන්වන්න ඕවල පැහැදිලි වෙන්න. මේ සීගිරි ජලමල් එකක් නේ. ඉතින් මෙතන වතුර උඩට විදිනවා මේක හොඳටම කියන්නේ පැස්ස ගොඩක්ම වැඩි කාලෙට අපි සීගිරි ගියොත් මේක සාමාන්‍යයෙන් අඩි 1.5ක් විතර උඩට වතුර එනවා. ඒ වතුර එන්නේ සිදුරු විදපු ගල් වතුරකින්. මේක මෙහෙම ළමයි කරලා තියෙනවා. මේකේ ලොකු සිදුවීමක් නැහැ. දැන් අපි සීගිරි පර්වතය මෙහෙම ගත්තොත් මොමයින් ලබනවා මේක සීගිරි පර්වතය කියලා. අපි ගෝ සීගිරි පර්වතයේ මුදුනේ විශාලත්වයේ අක්කර 3ක් පමණ. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 1214ක් උසින් තියෙන්නේ සීගිරිය. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 1214ක් උඩින්. එතකොට මේකේ උඩ වපසරිය අක්කර 3ක්. එතකොට මේ සීගිරි පර්වතයේ මතට වැටෙන වැසි ජලය වහිනකොට ලැබෙන වැසි ජලය අක්කර 3ක වගේ භූමියකට වැටෙන වැසි ජලය ක්‍රමානුකූලව අපි මේ
ක්‍රමානුකූලව මේ වැසි ජලය මේ පර්වතයේ පහළට ගේනවා. දැන් අපි ගෙදර මහලට වැටෙනවා දුන්නනේ. ගෙදර මහලයට වැටෙන වතුර අපි පීලි දාලා ක්‍රමානුකූලව පල්ලෙහාට ගේනවානේ. ඒ වගේ මේ සීගිරි පර්වතයට වැටෙන වතුර ක්‍රමානුකූලව පහළට ගේන. හරිද? ක්‍රමානුකූලව වතුර අරගෙනවා ඊටසේ පොකුණු වලට. ඒ පොකුණු තියෙන ඉහළ. දැන් අපි දුමු මේ සරලව ගත්තොත් මේ සීගිරි පර්වතයට වැටෙන වැසි ජලය අපි ක්‍රමානුකූලව එකතු කරලා පොකුණු වලට පුරවල ඒ ඉහළ තියෙන පොකුණු වල වතුර අපි අරගෙන එනවා නල මාර්ගයේ. ඒ කියන්නේ මේ වර්තමානයේ වගේ තියෙන නල වලින් නෙමෙයි. ඒවා මැටි වලින් හදපු නල. හරිද? දැන් මේ මැටි වලින් හදපු නලයක් මම නිකන් උදාහරණයක් ගන්න. මැටි වලින් හදපු නලයකින් අරගෙන එන්නේ. මේ තියෙන භූමිය මතු පිට මම මේ යට ඉඳලා මේ යටින් පෙන්නන්නේ භූමිය යටින් මේ නලයක්. මෙම නලයක් කියන්නේ. අන්තර නලයක්. එතකොට අපි මේ නලයේ එක තැනක සිදුරු විදපු ගල් පතුරක් සවි කරලා තියෙනවා. සිදුරු විදපු ගල් පතුරක්. මම ගල් පතුරක් මේක සිදුරු විදලා තියෙනවා. දැන් එතකොට මේක අපිට මේ වෙන වැසි මේ කියන ජලය කියන වතුර මෙහෙම එනවා. හරිද? දැන් මේ නලය යනකොට මෙතනින් නලය වහනවා එකපාරට. මේක ඇතුලේ මේ වතුර ගමන් කරනවා. වතුර වේගයෙන් මෙහෙම වතුර වේගෙන් ගලාගෙන එන අඩි විශාල උසක ඉඳලා එන්නේ. විශාල උසක ඉඳලා පහළට මේ වතුර ගලාගෙන එනවා. මෙතනින් අපි සිදුරු විදුරු ගල් වතුර සවි කරලා තියෙන නලයේ එකපාරට මේ නලය මෙතනින් වහනවා. නලය මෙතනින් පැහුව ගමන් අර වේගෙන් ගමන් කරන ජලය එකපාරට ඉහළට එසවෙන්න ගන්නවා. ඒ ඉහළට එසවෙනකොට මේ සිදුරු අස්සෙන් වතුර එළියට පනිනවා. මේ සිදුරු අස්සෙන් වතුර එළියට පනිනවා. අන්න ඒක තමයි ජලමල් කියලා අපි කියන්නේ. හරි? ඒක ලොකු නිර්මාණ කටයුත්තක් නෙමෙයි. සීගිරි පර්වතයේ ලැබෙන වැසි ජලය ක්‍රමානුකූලව අපි පොකුණු වලට එකතු කරලා ඉහළ තියෙන ඒවා නල දිගේ පහළට වේගෙන් ගලාගෙන එන සනස්වලා ඒ නලයේ සවි කරලා තියෙනවා සිදුරු විදුරු ගල් පතුරු එකපාරට මේ නලය වතුර ගමන් කරන වළක්වනවා. නලය වහනවා. එතකොට වතුර මෙතනින් උඩට විදිනවා. හරි දැන් ඔයාලා ගෙවල් වල තියෙනවනේ මේ වතුර බට දාලා තියෙනවනේ පොළොව යටි. දැන් අපි මේ පොළොව යටින් දාලා තියෙන වතුර බටේ කරාමේ වහලා තියෙන වෙලාවක ඒ අපි පොඩි ඇණයක් අරගෙන අර පොළොව යට තියෙන බටයක් සිදුරු කරනවා. මෙන්න පොළොව යටින් බට දාලා තියෙනවනේ. හරිද? අපිට මෙන්න දාලා මෙතනින් බටේ දාලා මෙතනින් සවි කරලා තියෙන ජල කරාමේ වතුර ගන්න. දැන් මේ කරාමේ වහලා තියෙන වෙලාවක අපි මෙතනින් මේ බටේ පොඩි සිදුරක් ඇවුවා. මෙතනින් මේ බටේ ඇණයක් කරලා සිදුරු කරනවා. එතකොට මොකද වෙන්නේ? මේක ඇතුලේ වතුර තියෙනවා මෙහෙම ගලන් එන වතුර මෙතනින් ඉර කරලා තියෙනවා. ඒකට මේකෙන් සිදුර ගාවා මෙතනින් වතුර එළියට විදින්න ගන්න. උඩට. එතන සිදුරු කීපයක් අපි ළඟින් සිදුරු කීපයක් ඇවුවොත් මේ වතුර උඩට මේ මල වගේ කිදිනවා. අන්න ඒ ක්‍රමේ පාවිච්චි කරනවා. සීගිරි. එතකොට වෙන ලොකු කියන්නේ වෙන දේවල් මොකුත් නෑ මොකද? වතුර මෝටරයි කරලා නෙමෙයි. පැහැදිලිනේ? අපි ලියමු. 58 සීගිරි ජලමල් නිර්මාණය කර ඇත්තේ කෙසේ? පෙළපොතේ තියෙනවා සීගිරි ජලමල් නිර්මාණය කර ඇත්තේ කෙසේ? 58 වෙනි ප්‍රශ්නය 58 සීගිරි ජලමල් නිර්මාණය කර ඇත්තේ කෙසේ? ලියුම නැති ළමයි ලියා ගන්න. හරිද? ලියුම නැති ළමයි ලියා ගන්න. ඉහළ පොකුණු වල සිට වේගයෙන් පහළට ගලා යන
ඉහළ පොකුණු වල සිට වේගයෙන් පහළට ගලා යන ජල ධාරාවකට සිදුරු කළ ගල්පතුරු යෙදීමෙන් සිදුරු කළ ගල්පතුරු යෙදීමෙන් අලංකාර ජලමල් නිර්මාණය කර ඇත. අලංකාර ජලමල් නිර්මාණය කර ඇත. අයිත් මම කියවන්නම් බලන්න ලියපු කාර්යද කියලා. ඉහළ පොකුණු වල සිට වේගයෙන් පහළට ගලා යන ජල ධාරාව සිදුරු කළ ගල්පතුරු යෙදීමෙන් අලංකාර ජලමල් නිර්මාණය කර අලංකාර ජලමල් නිර්මාණය කර ඇත. 59 වෙනි ප්‍රශ්න. දැන් අපි ළමයි 58 වෙනකන් සාකච්ඡා කළේ අපේ සංස්කෘතික උරුමවල ස්පෘශ්‍ය උරුමය. හරිද? අපිට ස්පර්ශ කරන්න පුළුවන් උරුම තමයි අපි සාකච්ඡා කළේ 58 වෙනි ප්‍රශ්න වෙනකන්. අපි 59 වෙනි ප්‍රශ්නේ ඉඳලා සාකච්ඡා කරන්නේ සංස්කෘතික උරුමවල අස්පෘශ්‍ය උරුමයන් පිළිබඳ. අස්පෘශ්‍ය උරුම. ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන අපිට අතින් ස්පර්ශ කරන්න බැරි උරුමයක්. හරි. බලන්න 59. පරම්පරාවෙන් පරම්පරාවට ඒ ජන කණ්ඩායම් විසින් රැගෙන එන පරම්පරාවෙන් පරම්පරාවට ඒ ජන කණ්ඩායම් විසින් රැගෙන එන සංස්කෘතික උරුම හඳුන්වන්නේ කෙසේද? පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන ඒ ජන කණ්ඩායම් විසින් රැගෙන එන සංස්කෘතික උරුම හඳුන්වන්නේ කෙසේද? අස්පෘශ්‍ය උරුමය ලෙස. 59 වෙනි ප්‍රශ්නේ උත්තරේ පුතේ අස්පෘශ්‍ය උරුමය. 59 උත්තරය 59 වෙනි ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ අස්පෘශ්‍ය උරුමය. අස්පෘශ්‍ය උරුමය. අස්පෘශ්‍ය උරුම කියලා කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ඒ ජන කණ්ඩායම් විසින් රැගෙන එන සංස්කෘතික උරුම. හරිද? 59ට අස්පෘශ්‍ය උරුම. අපි යනවා 60 වෙනි ප්‍රශ්න. ප්‍රශ්නාංක 60. විවිධ රටවල සමාජයන්හි අනන්‍යතාව විද්‍යමාන වන ආකාර පහ අස්පෘශ්‍ය උරුම වශයෙන් යුනෙස්කෝ සංවිධානයේ හඳුන්වා දී ඇත. ඒවා නම් කරන්න. විවිධ රටවල සමාජයන්හි අනන්‍යතාවය විද්‍යමාන වන ආකාර පහ. හරිද? විවිධ රටවල සමාජයන්හි අනන්‍යතාවය විද්‍යමාන වන ආකාර පහ සංස්කෘතික උරුම වශයෙන් යුනෙස්කෝ සංවිධානයේ හඳුන්වා ඇත. ඒවා නම් දැන් ඔයගොල්ලෝගේ පෙළ පොතේ පෙරළුවකින් අපි පිටුවංක 46ට 46 වෙනි පිටුවේ මේ කාරණේ දීලා තියෙනවා. පළවෙනි එක තමයි ජනවහර හා අදහස් ප්‍රකාශ කිරීම. පළවෙනි කාරණය 60 වෙනි ප්‍රශ්නේ ජනවහර හා අදහස් ප්‍රකාශ කිරීම. තමයි ලියලා නැත්නම් ලියා ගන්න. ප්‍රශ්නාංක
60 ජනවහර හා අදහස් ප්‍රකාශ කිරීම. පළවෙනි එක ජනවහර හා අදහස් ප්‍රකාශ කිරීම. ඔය මම ලියලා තියෙන්නේ විවිධ රටවල සමාජයන්හි අනන්‍යතාවය විද්‍යමාන වන ආකාර පහක් අස්පෘශ්‍ය උරුම වශයෙන් යුනෙස්කෝ සංවිධානය හඳුන්වලා තිනවා. ඒවා නම් කරන්නේ යුනෙස්කෝ සංවිධානය කියන විදියට කිසියම් සමාජයක අනන්‍යතාවය පෙන්වන ජනවහර හා අදහස් ප්‍රකාශ කිරීම. ජනවහර හා අදහස් ප්‍රකාශ කිරීම අස්පෘශ්‍ය උරුමය. දෙවැනි කාරණය දෙක රංග කලාව ජන කවි ජන සංගීත යුනෙස්කෝ සංවිධානයේ කියන විදිහට රංග කලාව ජන කවි ජන සංගීත ජන සංගීත මේ අස්පෘශ්‍ය උරුමයන් නා. තුන්වෙනි එක සමාජීය පුරුදු සමාජීය පුරුදු ඇදහිලි විශ්වාස සහ උත්සව සමාජීය පුරුදු ඇදහිලි විශ්වාස සහ උත්සව මේ අස්පෘශ්‍ය උරුමයන් යුනෙස්කෝ සංවිධානය විසින් කියලා තියෙන විදිහට අස්පෘශ්‍ය උරුම තියෙන ප්‍රධාන වශයෙන් පහ. එකක් තමයි ජනවහර හා අදහස් ප්‍රකාශ කිරීම. අනිත් එක තමයි රංග කලාව ජන කවි ජන සංගීත. තුන්වෙනි එක සමාජීය පුරුදු ඇදහිලි විශ්වාස සහ උත්සව. හතර ස්වභාව ධර්මය හා ස්වභාව ධර්මය හා බාහිර ආభాසයෙන් ඇති වූ දැනුම හා පුරුදු ස්වභාව ධර්මය හා බාහිර ආభాසයෙන් ඇති වූ දැනුම හා පුරුදු. පස්වෙනි එක සාම්ප්‍රදායික කලා ශිල්ප. සාම්ප්‍රදායික කලා ශිල්ප. අනුතේ. දෙවෙනි ප්‍රශ්නේ විවිධ රටවල සමාජයන්හි අනන්‍යතාව විද්‍යමාන වන ආකාර පහක් අස්පෘශ්‍ය උරුම වශයෙන් යුනෙස්කෝ සංවිධානය හඳුන්වලා දීලා තියෙනවා. හරිද? ආකාර පහ. ඒතර ඒවා තමයි මේ. ජනවහර හා අදහස් ප්‍රකාශ කිරීම, රංග කලාව, ජන කවි, ජන සංගීතය, සමාජීය පුරුදු ඇදහිලි විශ්වාස සහ උත්සව, ස්වභාව ධර්මය හා බාහිර ආభాසයෙන් ඇති වූ දැනුම හා පුරුදු, සාම්ප්‍රදායික කලා ශිල්ප. තේරුණානේ? මේ යුනෙස්කෝ සංවිධානයේ විසින් දක්වලා තියෙන ආකාරයට
අස්පෘශ්‍ය උරුම පහක් අපිට වර්ග කරන්න පුළුවන්. අස්පෘශ්‍ය උරුම පහක්. ලියපු නැති ළමයි පෙළ පොතේ 46 වෙනි පිටුවේ තියෙනවා. 46 වෙනි පිටුවේ වම් අත පැත්තේ මේ ආකාර පහ දක්වලා තියෙන මේක ලියා ගන්න ඕන කටපාඩම් කරගන්නත් ඕනේ. මම පුතේ 61 වෙනි ප්‍රශ්නෙට 61 ප්‍රශ්නාර්ථ. වර්තමානයේ අප නම් කරන නෙවෙයි ප්‍රශ්නේ අපි භාවිත කරන වෙන්න ඕනේ. වර්තමානයේ අප කතා කරන එහෙම දාගන්න. ප්‍රශ්නේ අදාළන 61 වෙනි එක. වර්තමානයේ අපි කතා කරන නම් කරන නෙවෙයි. වර්තමානයේ අපි කතා කරන සිංහල භාෂාවට කොපමණ ඉතිහාසයක් තිබෙද? යුනෙස්කෝ සංවිධානයේ කියනවනේ කිසියම් සමාජයක තියෙන ජනවාර හා අදහස් ප්‍රකාශ කිරීම කියන්නේ අස්පෘශ්‍ය උරුමයක් කියලා. ඒත් මේ අපි භාවිත කරන අපේ භාෂාව සිංහල භාෂාව අස්පෘශ්‍ය උරුමයක්. අපෙන් අහනවා 61 වෙනි ප්‍රශ්න විදියට වර්තමානයේ අප කතා කරන සිංහල භාෂාවට කොපමණ ඉතිහාසයක් තිබෙද? අපි කතා කරන සිංහල භාෂාවට තියෙනවා පුතේ 61 වෙනි ප්‍රශ්නේ වසර 2500ක පමණ ඉතිහාසයක්. අපි කතා කරන සිංහල භාෂාවට තියෙනවා වසර 2500ක පමණ ඉතිහාසයක්. කොහොම ඉතිහාසයක්? අපේ භාෂාවට වසර 2500ක පමණ ඉතිහාසයක්. ලියා ගන්න 61 වෙනි ප්‍රශ්න. වර්තමානයේ අප නම් කරන නෙවෙයි අප භාවිත කරන අපිට කතා කරන වර්තමානයේ අප කතා කරන සිංහල භාෂාවට කොපමණ ඉතිහාසයක් තිබේද? වසර 2500ක පමණ ඉතිහාසයක්. 2500ක පමණ ඉතිහාසයක්. වසර 2500ක පමණ ඉතිහාසයක් අපිට සිංහල භාෂාව. ඒක අස්පෘශ්‍ය උරුමයක්. 62 දුටුගැමුණු රජතුමා නාටිකාවන් හා තූර්යනාදයන් සහිත සමූහයන් පිරිවරාගෙන දුටුගැමුණු රජු මං දුටුගැමුණු රජු ක්‍රිස්තු පූර්ව යුගයේ මේ රටේ පාලකේ. දුටුගැමුණු රජතුමා නාටිකාව කියන්නේ නාට්‍යාංගනාව සහ තූර්යනාදයන් සහිත සමූහයන් පිරිවරාගෙන රුවන්වැලි සෑයට මුල්ගල් තැබීමට පැමිණි බව සඳහන් ග්‍රන්ථය නම්. දැන් අපි මෙතන මේ සාකච්ඡා කරන්නේ රුවන්වැලි සෑයට මුල්ගල් කියන්න දුටුගැමුණු රජුරු ආපු විදියනේ. එයා එන්නේ නාටිකාවන් සහ තූර්යනාද සහිත සමූහයන් පිරිවරන. දැන් අපි ගත්තොත් ඔබගේ පාසලේ මොනවා හරි උත්සවයක් තියෙනවා. ඒ එන ආරාධිත අමුත්තු පාසල් දරුවෝ විදියට ඕගොල්ලෝ ගිහිල්ලා ඒ ආරාධිත අමුත්තන් පිළිගන්නේ මේ ආකාරයට. නාටිකාවන් පිරිවරාගෙන තූර්ය වාදන සමූහයන් පිරිවරාගෙන ගිහිල්ලා තමයි ඒගොල්ලෝ පිළිගන්නේ. ඒක අපේ පරම්පරාවට එන උරුමයක්. මේ රංග කලාව. හරිද? මේක රංග කලාව නේ. දැන් යුනෙස්කෝ සංවිධානය කියනවනේ රංග කලාව ජන කවිය ජන ගීතය කියන්නේ ජන සංගීතය කියන්නේ අස්පෘශ්‍ය උරුමයක් කියලා. එතකොට දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය අත්විවරම සකස් කරන වෙලාව නාටිකාවන් සහ තූර්ය නාදයන් සහිත සමූහයන් පිරිවරාගෙන රුවන්වැලි සෑයට මුල්ගල් තැබීමට ඇවිල්ලා තියෙන බව ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා. අපි අහන්නේ ඒ ග්‍රන්ථය මොකක්ද? හිතෙන් මවා ගන්න නේද? දුටුගැමුණු රජතුමා නේද? ඊටාම ලස්සන නාටිකාවන් එක්ක තූර්ය වාදනයන් මැද්දේ දැන් ඔන්න එනවා රුවන්වැලි සෑයට අත්විවරම් මේ මුල්ගල් කියන්නේ. මේ ගැන ලියවිලා තියෙන ග්‍රන්ථය තමයි මහා වංශය. මේ ගැන ලියවිලා තියෙන ග්‍රන්ථය මහා වංශය.
ඊළඟ 63 වෙනි ප්‍රශ්න. මහා වංශයේ සඳහන් ආකාරයට නැටුම් ගැයුම් පිළිබඳ දක්ෂතාවක් තිබූ පළවන විජයබාහු පළවෙනි පරාක්‍රමබාහු රජුගේ විසම නම්. දැන් මේ අපි උත්සාහ කරන්න යන්නේ යුනෙස්කෝ සංවිධානයේ කියන විදියට රංගකලා ජන කවිය ජන සංගීතය කියන අස්පෘශ්‍ය උරුමයක්. අපිටත් ඒ අස්පෘශ්‍ය උරුමේ තිබුණා. දැන් අපේ රටේ මහා ප්‍රතාපවත් පාලකයෙක් වන පොළොන්නරුවේ පළවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ බිසවක් ඉන්නවා රූපවතී බිසව. මේ රූපවතී බිසව නැටුම් ගැයුම් පිළිබඳ දක්ෂතාවක් තිබූ පළවෙනි පරාක්‍රමබාහු රජුගේ බිසවක් කියලා කියන්නේ. අපි ප්‍රශ්නය අහනවා මහා වංශයේ සඳහන් කරන ආකාරය නැටුම් ගැයුම් පිළිබඳ දක්ෂතාවක් තිබූ පළවන විජයබාහු රජුගේ බිසව නම් කරා. පෙළ පොතේ තියෙන ඕල් කියවලා ඇති උත්තර ලියලා ඇති 63 රූපවතී බිසව. රූපවතී බිසව. ඕල් මගෙන් අහයි නෑනේ සර් උඩ මේ මහා පරාක්‍රමබාහුගේ බිසවක් ඉන්නනේ ලීලාවතී. ඔව් ඉතින් රජවරුන්ගේ බිසවුන් කියන දෙයක් ඉඳලා තියෙනවා නේද? මේ රූපවතී බිසව කියන්නේ නැටුම් ගැයුම් පිළිබඳ දක්ෂතාවක් තිබුණු බිසව. 64 වෙනි ප්‍රශ්නේ 64. අතීතයේ මෙරට පැවති නැටුම් ගැයුම් ආදී කලා කටයුතු ගැන සඳහන් කෘති නම් කරන්න. නේ මට දරුවෙක් පෙළ පොත බලලා කියන්න අතීතයේ ලංකාවේ නැටුම් ගැයුම් වැනි කලා කටයුතු පිළිබඳව සඳහන් වෙලා තියෙන කෘති මොනවද දන්නවද? එකක් දන්න නේ එතුතුගම රජතුමා නාටිකාවන් සහ තූර්යනාද මැද්දේ රුවන්වැලිසෑයට මුල්ගල් තියන්න ආවා කියලා තියෙනනේ මහා වංශය. ඒතර ඒකත් මහා වංශ කියන්නේ පොතක් නේ. එමනම් අතීතයේ මෙරට පැවති නැටුම් ගැයුම් ආදී කලා කටයුතු ගැන සඳහන් කෘති නම් කරන්න. එකක් අපි දැන්ටමත් දන්නවා ඒ තමයි මහා වංශය. එක කෘතියක් තමයි මහා වංශය. හරිද? තව බලන්න පෙළ පොතට ගිහින් ප්‍රහුවේ දැන් මම ඉන්නේ පෙළ පොතේ 47 වෙනි පිටුවේ 47 දෙවෙනි ජේදී ඉන්නේ මම. ඊළඟට තියෙන මොකද්ද? අන්න හරි කෞසිලුමින කියන පොතේ. කෞසිලුමින. කෞසිලුමින කියන පොතේ. කෞසිලුමින. ඊළඟට තියෙන කෘතිය තමයි සද්ධර්මාලංකාරය. 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 එතකොට මහා වංශය කෞසිලුමින සද්ධර්මාලංකාරය කියලා කියන්නේ අතීතයේ අපේ රටේ නැටුම් ගැයුම් ආදී කලා ශිල්ප පිළිබඳව සඳහන් වෙලා තියෙන කෘති. හරිද? නැටුම් ගැයුම් කියන්නේ අස්පෘශ්‍ය උරුමය. මේ අස්පෘශ්‍ය උරුම පිළිබඳ සඳහන් වන මහා වංශේ ඒ වගේම කෞසිලුමින කියන කෘතියේ ඒ වගේම සද්ධර්මාලංකාරය පොත් තියෙනවා මේ අපිට පෙළ පොතේ තියෙන ටික. හරිද? 65 අතීත නැටුම් ගැයුම් දක්නට ලැබෙන අවස්ථා නම්. ඒ කියන්නේ පැරණි කාලයට අයිති නැටුම් ගැයුම් දකින්න ලැබෙන අවස්ථා. දැන් ඔයගොල්ලෝ විවාහ මංගල උත්සව වලට සහභාගී වෙලා තියෙනවා නේ? ඔය විවාහ මංගල උත්සව වල සමහර වෙලාවට නේද? ඔය එක සංගීත වලට DJ සංගීත කියයි නැත්නම් නේද? විවිධ සංගීත කණ්ඩායම් නේද?
එන සංගීත නාදයන්ට අපේ විවාහ උත්සවවල ඇතැම් පිරිස් නේද? ඉතින් පොඩි රංගනයන් වල යෙදෙනකොට දැක්කද? ආච්චිලා සීයලාද නැන්දලා මාමලා නේද අයියලා අක්කලා නංගිලා මල්ලිලා මේගොල්ලෝ ඔක්කොම දැන් අර උත්සවයකනේ ඉන්නේ සතුටු වෙලා කාලා බීලා පොඩක් නේ පොඩි නැටුමකුත් දානවා පොඩි ඩාන්ස් එකක් දානවා. හැබැයි එතෙන්දී අපි මේකේ අපි දකින්නේ අපේ රටේ තිබුණු අතීත නැටුම් ගැයුම් නෙමෙයි. මේ වර්තමානයේ බටහිර ක්‍රමයට ඕම හදාගත්තු ඒවා. ඒ ප්‍රශ්නයන්නේ අපේ අතීත නැටුම් ගැයුම් දක්නට ලැබෙන අවස්ථා. අතීත නැටුම් ගැයුම් දකින්න ලැබෙන ප්‍රධානම අවස්ථාවක් තමයි ළමයි මහනුවර ඇසළ පෙරහැර. අපේ රටේ පැරණි නැටුම් ගැයුම් අපිට දකින්න පුළුවන් කරගන්න. මහනුවර ඇසළ පෙරහැර හැරුණම අපිට පැරණි නැටුම් ගැයුම් දකින්න පුළුවන්කම තියෙනවා පුතේ. සාම්ප්‍රදායික ශාන්ති කර්මවල සාම්ප්‍රදායික ශාන්ති කර්ම නේ දැන් අපේ රටේ ඉස්සරෙම තිබුණනේ බලිතොවි එක හොර මිනිස්සෙක් ලෙඩ වුණාම එයාගේ ලෙඩේ සුව කරන්න අපි කියන කට්ටඩි දාලා කෙනෙක් ඇදුරෙක් ගෙන්නලා නේ තොවිලයක් නටන අර වෙස්මු අර මුහුණු දාගෙන නේද පෙර වාදනය කරලා නේ ඒගොල්ලන්ට ආවේනික ඇඳුම් ඇඳලා යක්කු වගේ එක විදිහට නේද ඇඳලා මේ සාම්ප්‍රදායික සාන්තික දැන් ඔයගොල්ලෝ අහලා තියෙන 18 සංගීත කියලා ඒම අහලා තියෙනවනේ දැන් නම් දකින්නේ අපි පොඩි කාලේ නම් ඉතින් ගම්වල කොහොමද ඉතින් මාසෙකට සැරයක් දෙකක් තොවිලයක් తీරෝ ගමේ මිනිස්සු ලෙඩ වෙනවනේ මේ දැන් ලෙඩ වුණාම තොවිල් නටන්නේ නැහැ මිනිස්සු දැන් ලෙඩ වුණාම මොකද කරන්නේ වෛද්‍යවරට පෙළලා බෙහෙත් අරගන්න. දැන් රෝගේ ටිකක් උස්සන්න නම් නේද විශේෂඥ වෛද්‍යවරයෙක් ආවා. එමන්ට රෝහල් ගත කරමු. ඉස්සර අපි පොඩි කාලෙම එහෙම නෑ. ලෙඩ වුණාම බෙහෙත් ගන්න දොස්තර මහත්තුරු හිටියට රෝහල් තිබ්බට මිනිස්සු පොඩ්ඩක් අර මිත්‍යාවට පොඩ්ඩක් බර වැඩි. එතකොට මිනිස්සු කරන්නේ යම් කිසි රෝගයක් තියෙනවා නම් දිගටම දෙන සුව වෙනවට කරයි නම් අන්න සාම්ප්‍රදායික ශාන්ති කර්ම වල යන බලිතොවිල් වලට යන. ඉතින් සමහර තොවිල් ලොකුවට නේද? ওই 4-5 දෙනෙක් ඇවිල්ලා බෙර 4-5ක් ගහලා නේද? ලොකු නැටුම් නටන සාම්ප්‍රදායික අවස්ථාවක් අපි දකිනවා. එහෙනම් 65 අතීත නැටුම් ගැයුම් දක්නට ලැබෙන අවස්ථා නම් කරන්න අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි සාම්ප්‍රදායික ශාන්ති කර්ම වලදී ලියා ගන්න 65ට සාම්ප්‍රදායික ශාන්ති කර්ම වලදී ශාන්ති කර්ම වලදී ඒ කියන්නේ මේ ගමේ නටපු තොවිල්ලා ගමේ නටපු තොවිල් තමයි මේ කියන්නේ සාම්ප්‍රදායික ශාන්ති කර්ම වලදී කියන්නේ. තව එකක් තමයි පැරණි නැටුම් ගැයුම් අපිට දකින්න පුළුවන් මහනුවර ඇසළ පෙරහැර. මහනුවර ඇසළ පෙරහැර. හැට 6 වෙනි ප්‍රශ්නේ. වෙහෙස මහන්සිය නිවා ගැනීමට තනිකම පාළුව මගහරවා ගැනීම පිණිස ප්‍රබන්ධ කොට ගායනා කළ ජන කවි වර්ග මොනවා? දැන් අපි කියවනේ යුනෙස්කෝ සංවිධානය රංග කලාව ජන කවිය ජන සංගීතය අස්පෘශ්‍ය උරුම ලෙස නම් කරලා තියෙනවා කිය. ඒතර අපි මේ යන්නේ ජන කවිය. වෙහෙස මහන්සිය නිවා ගැනීමට තනිකම පාළුව මගහරවා ගැනීම පිණිස ප්‍රබන්ධනය කොට ගායනා කළ ජන කවිය. ළමයි දන්න ජන කවිය මොනවද කියලා නේ?
දැන් අපි දන්නවා පැල් කවි කියලා තියෙනවා. පතල් කවි කියලා තියෙනවා. කරත්ත කවි කියලා තියෙනවා. ගොයම් කවි කියලා තියෙනවනේ. කොච්චර තියෙනවද? කවි. මේ මිනිස්සු මහන්සිය නිවා ගන්න, තනිකම නැති කරගන්න, නේ? පාළුව මග හරව ගන්න කරපු වැඩ. ගොයම් කපනකොට මහන්සි. ඒ මහන්සිය නැති කරගන්න ඒගොල්ලෝ මොකද කරේ? ගොයම් කපන. හේනේ පැල් රගිනකොට පාළුයි තනිකම. ඒ පාළුව තනිකම මග හරව ගන්න පැල් කවි කිව්වා. නේ? කරත්තෙන් යනකොට භාණ්ඩ ප්‍රවාහණය කරා. නේ? මහන්සිය තනිකම දැනකොට කරත්ත කවි කිව්වා. පතලේ වැඩ කරද්දි මහන්සි පතල් කවි. පාරු යනකොට පාරු කවි. එහෙනම් අපි ලියාගමු 66 වෙහෙස මහන්සිය නිවා ගැනීමට තනිකම පාළුව මග හරවා ගැනීම පිණිස ප්‍රබන්ධනය කොට ගායනා කළ ජන කවි වර්ග උම එක රූලයි තියලා තියෙනවා. කීපයක් ලිව්වම ඇති. නේ? එක රූලයි තියෙන්නේ කීපයක් ලිව්වම ඇති ලියා ගන්න. ගොයම් කවි. ගොයම් කවි. පතල් කවි. පතල් කවි. කරත්ත කවි. කරත්ත කවි. පැල් කවි. පාරු කවි. ඔක්කොම ලියන්න ඕනේ නෑ ළමයා. කිහිපයක් ලිව්වනම් ඇති. කරත්ත කවි, පැල් කවි, පතල් කවි, පාරු කවි. ඔය ඕන කවියක් එක්කෝ ලියලා එක්කෝ මේක ගායනා කරලා තියෙන්නේ මහන්සිය තනිකම පාළුව මග හරවා ගැනීම සඳහා ඒක අපේ අස්පෘශූන්‍යය. හරි. ඔය තියෙන තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්වනවා නේ. ඔන්න මලේ ඔයන මල නෙලාවරේ මතද? ඒ වගේ කවි. හරි. 67 ජන කවියෙන් සිදුව තිබෙන්නේ කුමක්? මේ ජන කවි වලින් මොකක්ද අහම වෙලා තියෙන්නේ? තමයි ජන කවි වලින් වෙලා තියෙන්නේ සිත ලියන්නේ පහ ගන්න. සිතක උපදින සංවේදී හැඟීම්. කියන්නේ හදවතේ ඇතිවෙන සංවේදී හැඟීම් නිර්මාණාත්මකව ප්‍රකාශ කරනවා. අපේ හිතට ඇතිවෙන ටිකක් සංවේදී අදහස් සංවේදී හැඟීම් නිර්මාණාත්මකව ප්‍රකාශ කිරීමට එය තාලයකට අනුව ගායනා කොට වින්දනයක් ලබා ගැනීමට තමයි ජන කවි නිර්මාණය වෙලා තියෙන්නේ. අපේ හිතට ඇතිවෙන සංවේදී හැඟීම් නිර්මාණාත්මකව ප්‍රකාශ කිරීමට එය තාලයකට ගායනා කොට වින්දනයක් ලබා ගැනීමට තමයි ජන කවියෙන් සිද්ධ වෙලා තියෙන්නේ. අනේක දැනක අපි අහලා තියෙනවා නේද? එක අම්මා කෙනෙක් නේද? තමන්ගේ පුතා ගාවට ගියාම අහලා තියෙනවා ඔයගොල්ලෝ ඒ පුතා මොකද කරන්නේ? අර හාල් කුණ්ඩුවකින් මැනලා දුන්නා. හාල් දෙන්නේ මැනලා කුණ්ඩුව දන්නවනේ අර ගෙදර දිරු කිරි ටින් එකක් කුණ්ඩුව කියලා පාවිච්චි කරනවා. හාල් සේරුවක් කියන්නේ කින්නකින් තුනක් නේ. හාල් හුඬු තුනක් තමයි හාල් සේරුව කියන්නේ. අපිට කියන්නේ හාල් කිලෝ එක කියලානේ. සාමාන්‍ය අපි ගෙදර බහින්න හාල් සේරුවක්, හාල් සේරු දෙකක්, හාල් හුඬුවක් ලිපේ කියන්නේ එහෙමනේ කියන්නේ. අර කිරිටින් එක තමයි හුඬුව කියලා අපි භාවිත කරන්නේ. විනු මේක කියන්නේ. සාම්ප්‍රදායික. එතකොට මේ අම්මට හාල් දෙනවා හුඬුවකින් පැනලා. ඒත් අම්මට බොහොම සංවේදී, ඊතර බොහොම ලොකු සංවේදී හැඟීමක්. පොඩි දුකක් දැනෙනවා. ඒත් අම්මා මොකද කරන්නේ? පුතාට බැනගෙන ගියේ නෑ. නේ? පුතාට බඩින්න ගියේ නෑ. මොකද කරේ? අම්මා මතකනේ කවියක් නේද? ඒ තමන්ගේ හිතේ උපන් සංවේදී හැඟීම නිර්මාණාත්මකව ප්‍රකාශ කරනවා.
මැනලද පුතේ කිරි දුන්නේ නුඹට. අහලා තියෙනවද? අම්මා ගෙදරට ආවම පුතා හාල් දෙන්නේ කුණ්ඩුවෙන් මැනලා. ඒතර මේක දැකලා සංවේදී වෙන මවක් තමන්ගේ හැඟීම් නිර්මාණාත්මකව ඉදිරිපත් කරනවා. මැනලද පුතේ කිරි දුන්නේ නුඹට. මම ඔබට කිරි දීලා තියෙනවා පොඩි කාලේ මැනලා නෙමෙයි. නේ? යා නුඹ මට දැන් හාල් ටික දෙන්නේ මැනලා. නේද? ඒතර මේ වචන 10 ගානකින් කියා ගන්න බැරි දෙයක්. හිතේ උපදින සංවේදී හැඟීමක් නේ? නිර්මාණාත්මකව ප්‍රකාශ කරලා ඒක කිසියම් තාලයකට අනුව ගායනා කරලා වින්දනයක් ලබා ගැනීමට තමයි ජන කවිය කියන එක නිර්මාණය වෙලා. හොඳයි අපි ලියමු 67 ජන කවියෙන් සිදුව තිබෙන්නේ කුමක්? ලියන්න. සිතක උපන් සංවේදී හැඟීමක්. සිතක උපන් සංවේදී හැඟීමක් නිර්මාණාත්මකව සිතක උපන් සංවේදී හැඟීමක් නිර්මාණාත්මකව ප්‍රකාශ කිරීමට නිර්මාණාත්මකව ප්‍රකාශ කිරීමට එය තාලයකට අනුව ගායනා කොට වින්දනයක් ලබා ගැනීමට වින්දනයක් ලබා ගැනීමක් මටත් නෙමෙයි වින්දනය ලබා ගැනීමක් ජන කවියෙන් සිදුවිය. වින්දනය ලබා ගැනීමක් ජන කවියෙන් සිදුවිය. අයිත් බලන්න ලියපු හරිද කියලා. සිතක උපන් සංවේදී හැඟීමක් නිර්මාණාත්මකව ප්‍රකාශ කිරීමට එය තාලයකට අනුව ගායනා කොට වින්දනයක් ලබා ගැනීමක් ජන කවියෙන් සිදුව තිබේ. ඊළඟ ප්‍රශ්නේ බලන්න. 68 පරපුරෙන් පරපුරට උරුම වූ යහපත් පුරුදු වලට උදාහරණ දක්වන්න. දැන් යුනෙස්කෝ සංවිධානය කිව්වනේ අස්පෘශ්‍ය උරුම වර්ග 5ක් තියෙනවායි කියලා. යුනෙස්කෝ සංවිධානයේ තියෙන විදියට අස්පෘශ්‍ය උරුමයක් තමයි සමාජීය පුරුදු. සමාජීය පුරුදු ඇදහිලි විශ්වාස උත්සව. සමාජීය පුරුදු ඇදහිලි විශ්වාස පුරුදු කියන්නේ කිසියම් ජන සමාජයක තියෙන අස්පෘශ්‍ය උරුමයක්. දැන් අපි මෙතනට යන්නේ. අපි ගන්න 68 වෙනි ප්‍රශ්නේ. පරපුරෙන් පරපුරට උරුම වූ යහපත් පුරුදු වල උදාහරණ. සමහර ඒවා දෙන අයහපත් පුරුදු නේ. යහපත් පුරුදු. සමහර ළමයි මේ පාඩම අහගෙන ඉන්න ගම පාසලේදී වැඩ කරන ගම තමන් ලියන පෑන මොකද කරන්නේ? කටේ ගහගෙන විකරනවා නේ. දක්ෂ ළමයි ඉන්නවා. පාඩම කියලා දෙනකොට පාඩම අහගෙන ඉන්නේ. කොහොමද පාඩම අහගෙන ඉන්නේ කියලා හදන්නේ. අර පෑන විකරනවා. කටේ ගහගෙන ඉන්න පෑන. ඒක ඇවිල්ලා නරක පුරුද්දක්. ඒක පුරුද්දක්. හැබැයි ඒක නරක පුරුද්දක්. අපි මේ කතා කරන්නේ නරක පුරුදු නෙමෙයි හොඳ පුරුදු. අපි හොඳ පුරුදු වල තමයි අස්පෘශ්‍ය උරුමයන් කියලා කියන්නේ. නරක පුරුදු අපි උරුමයන් වෙන්නේ නැහැ. අපි ඒවෙන් අයින් වෙන්න ඕනේ. නේ? සමහර අය ටිකම කරන ආය ආස්තය ඇඟිල්ල දාගෙන පොර කරනවා. ආරනෝනේ. ආර බලන්න.
ඒක ඇවිල්ලා පුරුද්දක්. ඒක නරක පුරුද්දක්. නේද? දැන් අපි තව කියන පොඩි කාලේ දැන් වැඩි හිටියෝ කතා කරනකොට මැදට ගිහිල්ලා අහගෙන ඉන්නවා. දැන් මැදින් පැනලා කතා කරනවා. ඒක නරක පුරුද්ද. හොඳයි. අපි බලමු පරපුරෙන් පරපුරට උරුම වූ යහපත් උරුම සඳහා උදාහරණ. යහපත් උරුම 8 වෙනි ප්‍රශ්න. නැති බැරි අයට උපකාර කිරීම යහපත් පුරුද්දක්. නැති බැරි අයට උපකාර කිරීම. උපකාර කිරීම. හොඳ පුරුද්දක් පුතේ. නැති බැරි අයට උපකාර. පුළුවන් හැම වෙලාවෙම නැති බැරි අයට උපකාර කරන එක අපේ යහපත් පුරුද්දක්. ඒක අපේ අස්පෘශ්‍ය උරුමය. තව සතුන්ට කරුණාව දැක්වීම. සතුන්ට කරුණාව දැක්වීම. සතුන්ට කරුණාව දක්වන්න. මේ දැන් මම දැකලා තියෙනවා ඔය ගාලු නගරෙට උදේ පාන්දර යනකොට නේද? සමහර උදවිය ඇවිල්ලා පරිප්පු හාල් වගේ විශාල ප්‍රමාණ කිලෝ 2-3 අරගෙන පරවියට විසි කරන පරවිය 100,000 ගාණක් ඇවිල්ලා එක යායට වාඩි වෙන මේ පරිප්පුවට අහුලගෙන දැන් රුපියල් 500ක් විතර දීලා පරිප්පු කිලෝ එකක් ගන්න. ඒ පරිප්පු කිලෝ 3ක් 4ක් ගත්තේ රුපියල් 2000ක්. නේ? අරගෙන උදේ පාන්දර අර සතුන්ට දාන්න. මම ගාලු නගරේ නේ උදේ පාන්දර යන දකින ගොඩක් තරට උදේ පාන්දර මේ සතුන්ට කරුණාව දැක්වීම. හතරේ සමහරව දැකගෙන කඩේ ගාවට එම ගියාම බලු පැටියෙක් කියනවා આવොත් බල්ලෙක් ආවොත් බිස්කට් පැකට් එකක් අර කඩලා දෙනවා ඔය සතුන්ට කන්න. ඒ කියන්නේ සතුන්ට කරුණාව දැක්වීම. ඒක හොඳ පුරුදු. හරිද? තුන්වෙනි කාරණා තුන්වෙනි එක පුරුදු දීපයක් කියව මැතියා අත්සෝද ආහාර ගැනීම අපි කරන එක අගේ සෝදා ආහාර ගැනීම. දැන් පහුගිය කාලේ නම් ආහාර ගන්න නෙමෙයි පොඩි ගමනක් ගිහිල්ලා ආවත් නේ ගෙදරින් එළියට ගියත් මතක් වෙන හැම සැරේම අපේ අපි මෙහෙමයි අත් හොදන්න කියලා සින්දුකුත් හදුවා නේද? පාසලට ගිහලා තෝර නිතර කර අත් සෝදන කර වසංගත රෝගී තත්ත්වය කියන කාරණා. ඉතින් හොඳ පුරුද්දක් හැබැයි දැන් අපි පොඩ එක අයින් කරලා ගිහිල්ලා නේ. දැන් අපි ඒ රෝගයට බයෙන් අත හොදන්න ගිහින් වැරක්කිනේ. තාම ඉතින් ආහාර ගන්න කලින් අත පොඩ්ඩක් හොදනවානේ. ඒක හොඳ පුරුද්දක්. ඊට පස්සේ දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට දන ගසා වැඳීම. මොකද උන වැඳීම නෙමෙයි. දැන් අපේ ළමයි ගොඩක් වෙලාවට කරන්නේ වඳින එකනේ. බෑග් මල්ලක් තෙල්ලගෙන වතුර බෝතලෙත් දාගෙන ඔන්න යන්තම් නැවිලා තාත්තට යමටයි බාගෙට වැඳලා දුවන. ගුරුවරුන්ටත් එහෙමයි. වැඩිහිටියොත් එහෙමයි. නේ. පුරුදු වෙන්න ඕනේ මොකක්ද? දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට දන ගසා වැඳීම. හැබැයි අර අපි කියන මේ හැමෝටම ඉතින් වඳින්න යන්නත් එපානේ. හැමෝටම වඳිනගෙන අපේ පෞරුෂය නැති වෙනවනේ. ඒ ගුරුවරුන්ට දෙමව්පියන්ට වැඩිහිටියන්ට වගේ තෝරගත්තු පිළිවෙල විතරයි. දකින්න හැමෝටම වඳින්න කියොත් ඉතින් දන්නවනේ. ඒතර අපිට නිකන් දකින්න හැම එක්කලා ඉස්සරහ අපි දන ගහන්න පුරුදු වෙන්නේ. කොහොමද පුරුද්දක් නෙමෙයි. නේ? ලියන්න තුන්වෙනි කාරණේ. අපි ලියන නැත්නම් දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට දනගසා වැඳීම. දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට දනගසා වැඳීම. මම දැකලා තියෙන සමහර ලාවට මේ වයසක උදවිය ගොඩක් වැඩිමහල් අය නේ ගොඩක් වැඩිමහල් අය වයසක සීයලා ආච්චිලා බව ඉතිගම මේ දේශපාලනඥයන්ට වඳිනවනේ නේද?
තමන්ට වඩා බාල දේශපාලනඥයෝ දැක්කම දේශපාලනඥයාට වඩා වැඩිහිටි අය ගිහිල්ලා දේශපාලනඥයන් වදිනවා. නේ මම කියන්නේ එහෙම වෙන්න ඕනේ නෑ. විශේෂයෙන්ම නේද? විශේෂයෙන් මේ රටේ මේ දේශපාලනඥයන්ට වඳින කරක් අයින් වෙන්න ඕනේ. හරිද? ඒක නේ අපි මේ පහුගිය කාලේ දේශපාලනඥයන්ට වැඳලා දැන් දැක්කම අපිට වෙච්ච වැඩේ. නේද? මේ වඳින්නම ඕනේ නම් තමන්ගේ දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට නේ වැදීම කරාට කමක් නැහැ කියලා මම නෙමෙයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හිටපු මුදල් ඇමතිවරයෙක් වන මංගල සමරවීර මහත්තයා කිව්ව එක වෙලාවකදී දෙමව්පියන්ටයි ගුරුවරුන්ටයි හැර මේ දේශපාලනඥයන්ට වඳින්න එපා. එතුමා කිව්වේ එතුමා එතකොට මේ මුදල් ඇමතිවරයා. පාසලක උත්සවයක් මොකක් හරි එකට ගිහිල්ලා එයාට වඳින්නවම ළමයි යකෝ වඳින්නේ. නේ. ඔයගොල්ලෝ මේ දේශපාලනඥයන්ට වඳින්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ වඳින්න ඔයගොල්ලෝගේ අම්මටයි තාත්තටයි. අට ගුරුවරුන්ට වඳිනවා මදි. මේ හැමෝටම දකින්න හැමෝටම වඳින්න එපා. හරිනේ? ඊළඟට විහාරස්ථානයකට හෝ ආගමික ස්ථාන වලට ඇතුල් වන විට හිස්වසුන් ගැලවීම. ඒක හැබැයි හැමතැනම වළංගු වෙන්නේ ඔයගොල්ලෝ දන්නවා දැන් ඉස්ලාම් පල්ලියකට යනකොට අපිට සිද්ධ වෙනවා හිස්වසුමක් දාගෙන යන්න. හැබැයි බෞද්ධ පන්සලකට යනකොට සිද්ධ වෙනවා හිස්වසුම ගලවල යන්න. අපි මේ කතා කරන්නේ එතන ලියන පස්වෙනි එක ළමයි අපේ හොඳ පුරුද්දක් විහාරස්ථාන හෝ ආගමික ස්ථාන වලට විහාරස්ථාන හෝ ආගමික ස්ථාන වලට ඇතුළු වන විට විහාරස්ථාන හෝ ආගමික ස්ථාන වලට ඇතුළු වන විට හිස්වසුන් ගැලවීම හරිනේ අපි මේ නිරුවේ පරපුරෙන් පරපුරට උරුම වූ යහපත් පුරුදු වල උදාහරණ ඔක්කොම නෙමෙයි උදාහරණ කීපයක් නැති බැරි අයට උපකාර කිරීම සතුන්ට කරුණාව දැක්වීම අත්සෝදා ආහාර ගැනීම දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට දනගසා වැඳීම විහාරස්ථානයකට හෝ ආගමික ස්ථානවලට ඇතුළු වන විට හිස්වසුන් ගැලවීම හිස්වසුන් ගලවල ඇතුළු හරි 69 ඉහත සඳහන් සාම්ප්‍රදායික උරුමයන් දැකීමෙන් අප තුල වර්ධනය වන උසස් ගුණාංග මොනවාද? දැන් කතා කරන්නේ රංග කලාව, භාෂාව, ජන කවිය, හොඳ පුරුදු නේ මේවා අපේ සාම්ප්‍රදායික උරුමයන්. ඒතර 69 වෙනි ප්‍රශ්නේ අහනවා. සාම්ප්‍රදායික උරුම දැකීමෙන් අප තුල වර්ධනය වන උසස් ගුණාංග මොනවාද? මට දරුවෙක් පෙළපොත බලලා කියන්න සාම්ප්‍රදායික උරුම දැකීමෙන් අප තුල වර්ධනය වන උසස් ගුණාංග තියෙන්නේ පෙළපොතේ කීවෙනි පිටුවේද කියලා. පෙළපොතේ කීවෙනි පිටුවේද මේ උසස් ගුණාංග තියෙන මේ සමාජ පුරුදු විශ්වාස මේව දැක්කාම අපේ අපි තුල වර්ධන උසස් ගුණාංග මේක තියෙන ළමයි 48 වෙනි පිටුවේ පළවෙනි ඡේදය 48 වෙනි පිටුවේ පළවෙනි ඡේදය තියෙනවා නේද 48 පළවෙනි තියෙන 69 වෙනි ප්‍රශ්නේ ඉහත සඳහන් සාම්ප්‍රදායික උරුමයන් දැකීමෙන් අප තුල වර්ධනය වන උසස් ගුණාංග මොනවා එකක් තමයි නිහතමානී
ලියා ගන්න ලියපු නැති ළමයි එකක් නිහතමානීකම. නිහතමානීකම. අපි හැමෝම නිහතමානී මිනිස්සු වෙන්න ඕන කියලා කියනවනේ. නිහතමානී වෙන්න. අපිට අපි ධනෙන් බලයෙන් වත් පොසත්කම් වලින් වැඩි වෙන්න අපි නිහතමානී වෙන්න. සමහර වෙම නෙමෙයි පොඩි දේවල් ලැබෙනකොට නේද? ආඩම්බර වෙලා උද්දච්ච වෙලා නේද? ලොකු විනාශ වලට යනවා. ඔන්න නිහතමානී. තව කරුණාව. මේ අපි තුල ඇති වෙන යහපත් ගුණාංග කරුණාව. ඊළඟට දයාව. දයාව. ආචාරශීලී බව. ආචාරශීලී බව. මේ අපි තුල ඇතිවන යහපත් ගුණාංග අපි තුල වර්ධනය කරගන්න යහපත් ගුණාංග නියතමානීකම කරුණාව දයාව ආචාරශීලී බව. ඔබ ගාව ආචාරශීලී බව තියෙනවා නම් දයාව තියෙනවා නම් කරුණාව තියෙනවා නම් නිහතමානී නම් ඔබට සමාජයේ මිනිසුන් ආදරය කරන ප්‍රමාණය ගෞරව කරන ප්‍රමාණය ඉතා වැඩි. හරිද? මේ සම්ප්‍රදායික උරුමයන් දැකීමෙන් අපි තුල වර්ධනය වන උසස් ගුණ. ප්‍රශ්න අංක 70. අපි යන්නේ උත්සව පිළිබඳව කතා කරමු. අපි දුවන දැන් යුනෙස්කෝ සංවිධානයේ කියනවා සමාජීය පුරුදු ඇදහිලි විශ්වාස උත්සව අපේ සංස්කෘතික උරුම කියලා. දැන් අපි යන්නේ අපේ සංස්කෘතික උරුම වල උත්සව ගැන කතා කරමු. එළම උත්සව ගත්තාම වර්ග දෙකක් තියෙනවා ඒකේ. පෞද්ගලික සහ පොදු උත්සව. පෞද්ගලික උත්සව තියෙන පොදු උත්සව තියෙනවා. දැන් අපි දුක ගෙදරක සිද්ධ වෙන විවාහ උත්සවය. ඒක පෞද්ගලික එකක්. විවාහ උත්සවේ පෞද්ගලික එකක්. එහෙනම් ඒතර අපි කට්ටියම එකතු වෙලා මුළු රටේම මිනිස්සු වෙසක් උත්සවය. ඒක පොදු උත්සවයක්. ඒක හැමෝටම පොදුනේ. වෙසක් එක හැමෝටම තියෙනවා. වෙසක් උත්සවය. හැමෝටම කියන්නේ බෞද්ධ නේ. මම කිව්වා අපේ රටේ බෞද්ධරයක් නේ. එතෙන් පොසොන් උත්සවය. මිඳුහාමුදුරුවෝ නේද? මේන් තලෙට වැඩම කළා තිස්ස රජුගේ පස්සේ දුවන පොසොන් උත්සවය. ඒක පොදු උත්සවයක්. දැන් කාට හරි නම් තැබීමක් කරනවා. අකුරු කියවීමක් කරනවා. කන් විදීමක් කරනවා. ඒව පෞද්ගලික උත්සව. හරිද? අපෙන් අහනවා ප්‍රශ්නාංක 70 වෙලාමයි. ප්‍රශ්නාංක 70. දැන් අපි මේ කතා කරන්නේ අපේ සංස්කෘතික උරුම කියන තුන්වෙනි පාඩම. දැන් මම මේ පාඩමෙන් පස්සේ ළමයි නිබන්ධනයක් දීලා තියෙනවා හතරවෙනි පාඩම. මේ අගෝස්තු මාසේ නේ. දැන් අගෝස්තු මාසේ ඉවරයි. පටන් ගන්න සැප්තැම්බර් වල. ඒක නිසා අපි මේක ඉක්මනට ඉවර කරගන්න මේ පාඩම. හරිනේ? 70 අහනවා හින්දු පොත්වල සඳහන් වල නෙමෙයි සඳහන් වන මුද්‍රණයක් තියෙනවා. හින්දු පොත්වල සඳහන් වන ආකාරයට කෙනෙකුගේ උපතේ සිට නැත්නම් කෙනෙකුගේ උත්පත්තියේ සිට අධ්‍යාපන කටයුතු ආරම්භ කරන තෙක් නරහන්නේ මෙයා කෙනෙකුගේ උපතේ සිට අධ්‍යාපන කටයුතු ආරම්භ කරන තෙක් ඉටු කර යුතු සිරිත් විරිත් සඳහා උදාහරණ දක්වනවා. කියන්නේ හින්දු පොත්වල තියෙන විදියට කිසියම් පුජ්‍යලයකගේ උපතේ ඉඳලා අධ්‍යාපන කටයුතු ආරම්භ කරන තෙක්
ඉටු කළ යුතු සිරිත් විරිත් සඳහා උදාහරණ. ඔයගොල්ලන්ගේ පෙළ පොතේ 48 වෙනි පිටුවේ වම් අත පැත්තේ අන්තිම 48 වෙනි පිටුවේ බලවනේ වම් අත පැත්තේ අන්තිම තියෙනවා ඒ සිරිත් විරිත් මොනවද? මේ Hindu පොත්වල තියෙන එකක් අනිත්. මොකද පළවෙනි සිරිත් පළවෙනි එක තමයි ජාතකර්ම. ලියාගත්තේ නැත්නම් ලියාගන්න. ජාතකර්ම. ජාතකර්ම. තමයි ජාතකර්ම කියන්නේ උපතේදී සිදු කළ යුතු සිරිත්. එක ලියන්න ජාතකර්ම කියලා ලියන ඉවර වෙලා ඉස්සරහින් ලියන ජාතකර්ම කියන්නේ මොකක්ද? ජාතකර්ම කියන්නේ උපතේදී සිදු කළ යුතු සිරිත්. ජාතකර්ම කියලා ලිව්වා උපතේදී සිදු කළ යුතු සිරිත්. උපතේදී සිදු කළ යුතු සිරිත්. ඒක ජාතකර්ම. දෙක නාමකරණ. නාමකරණ Hindu පොත්පත්වල තියෙන විදිහට මේ උත්සවයක් නාමකරණ. නාමකරණ කියන්නේ නම් තැබීම. නම් තැබීම. දැන් නම් ඉතින් ගොඩක් උත්සව පවත්වන්නේ නම් තියෙනකොට ඕගොල්ලෝ උනත් ඉපදුනාට පස්සේ ඒ ඉපදිච්ච වෙලාව අරගෙන ගිහිල්ලා ඕගොල්ලන්ගේ තාත්තා හරි අම්මා හරි ඒ නැකත් හදන එක්කෙනෙකුට දුන්නාම ඔබ ඉපදුණු වෙලාව අනුව ඔබට නමක් තැබීමට සුදුසු අක්ෂර අකුරු කිහිපයක් දෙනවා දෙමව්පියෝ. මෙන්න මේ අකුර නමේ මුලට එන්න විදියට නම හදන්න. අකුරු කිහිපයක් දෙන එකක් නෙමෙයි. අකුරු කිහිපයක් දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ දෙමව්පියෝ ඒකට ගැළපෙන විදියට සුදුසු නම අර අකුරු එන විදියට සුදුසු නමක් තියෙනවා. එහෙමනම් තමයි ඔයගොල්ලෝ කියලා තියෙන්නේ. ඉතින් නිකන් අතීත කාලේ මේක පොඩි උත්සවයක්. දරුවාට නමක් තබනවායි කියන එක පොඩි උත්සවයක්. හරිනේ. දැන් ඉතින් උත්සව ගන්නෑ. ළමයි නැත්නම් දැන් ඉතින් මේකට විවිධ ආයතනක් තියෙනවානේ නේද? විවිධ ආයතන තියෙනවා. අපිට තියෙන්නේ අපි අපේ ඉපදුණු ළමයාගේ වේලාව අදාළ තොරතුරු ටික සහ ඒගොල්ලෝ ඒ ආයතන ඉල්ල මුදල අපි දැම්මට පස්සේ ඒගොල්ලෝ අපිට අක්ෂර ටිකයි නමකුයි නම් කීපකුයි අපිට එවනවා. දුරකථන හරහා ගෙන ගන්න පුළුවන්. නේ. දැන් ඔය අර අපේ රටේ අරිසෙන් අහුවුරු කියන ස්ටෝරි. අපේ රටේ මේ භාෂාව ගැන හොඳ දැනුමක් තිබුණේ කෙනෙක්. එයා ඉන්න කාලේ ගොඩක් සමහරවිට ඔබට නම් දීලා ඉතින් අරිසෙන් අහුවුරු. අපි අපේ දරුවෝ ඉපදුණු වෙලාවයි ඒ ආයතන අදාළ මුදලයි දැම්මහම ඒගොල්ලෝ අපිට ඒකට ඒ වෙලාවට ගැලපෙන අකුරු ටිකකුයි ඒ අකුරු වලින් හැදිච්ච හදපු නම් ටිකකුයි එවන. ඒ නම් ටික බලලා අපිට ගැලපෙන නම අපි ළමයින්ට තියෙනවා. ඔය දැන් ගොඩක් ඔය සමහර කියව ගන්නයක් අමාරු වගේ අමුතු නම් තියෙන්නේ ගොඩක් ඒවා අරිසෙන් අහුවුරු. සූරින්ද අප දැන් එතුම මිය ගිහිල්ලා එතුමගේ දුව මං හිතන්නේ කටයුත්ත කරගෙන යනවා. නම් තැබි. හරිනේ. ඒත් හැම නමකටම තේරුමක් තියෙනවා. හරිනේ. තුන්වෙනි කාරණේ Hindu දිනපොත් මේ Hindu පොත්පත් අනුව ඊළඟ කාරණේ කර්ණ වේදන. කර්ණ වේදන. කර්ණ වේදන. කර්ණ වේදන කන් විදි. නේ? කන් විදීම විශේෂයෙන් මේ කන් විදීම සිද්ධ කරන්නේ ගැහැණු ළමයි. ගැහැණු දරුවෝ ඉපදුනා පොඩි කාලෙදිම අර කරාබුවක් අරගෙන ඒ කරාබුවේ උලින්ම මේ කන විදිනවා. පොඩි කාලේ. ඒක වැඩි වේදනා දෙන එකක් නෙමෙයි පොඩි කාලේ සිද්ධ කරාම මේ කනේ පල්ලය ඔඩ සිව් ඒ අර කරාබුවේ උලෙන්ම මේ කන විදිනවා. කර්ණ වේදේ. ඒක උත්සවයක් ඉස්සර. දැනුත් මේ වැඩේ කරනවා ගැහම් දරුවන්ට නේ උත්සවයක් ලොකුවට ගන්නේ වැඩ කරන්නේ නැතුණම ඉස්කෝලේ වැඩ කරන්නේ නැති වුණාම පන්තිය දෙන වැඩ කරන්නේ නැති වුණාම නේද
දෙමව්පියෝ දැන් හිටිකම නිබන්ධන අරන් මම කොයි ඉතිහාස නිබන්ධන ගන්න ගැට කරලා නැහැ කියලා. එහෙම අහුවුණොත් පිරිමි ළමයින්ගේ ඔන්න අම්මා කියනවා මං තමුසේගේ කන විදිනවයි කියලා නේද? හැබැයි විදින්නේ නැහැ. හැබැයි දැනුත් අපේ පිරිමි ළමයිනුත් කන් විදලා කරාබු දාලා ඉන්නවා නේද අපේ සංස්කෘතියේදී තරුණ ළමයි. ඒ ඉතින් වැරදිමත් නැහැ නේද? රජ කාලේ ඉඳලා මේක තිබිලා තියෙන පිරිමිය ආවරණ කලඳලා තියෙනවා. හොඳයි. එතකොට කර්ම වේදනය, කන් විදීම. ඊළඟට අන්තප්‍රාසාන හතරවෙනි කාරණේ Hindu පොත්පත් අනුව තියෙන ඊළඟ උත්සවය අන්තප්‍රාසාන. අන්තප්‍රාසාන කියලා කියන්නේ ඉඳුල් කටක. ඉඳුල් කට ගෑමේ උත්සවය. ඒ කියන්නේ දරුවෙක් ඉපදිලා මාස කිහිපයක් යනකම් එයාට මව්කිරි විතරයි දෙන්නේ. මාස කිහිපයක් යනකම් මව්කිරි විතරයි. අනේ මව්කිරි දෙන අතරේ මේ ළමයට මුලින්ම බත් කවන්නේ. නේ. බත් එළවලු නේද ව්‍යංජන අන්න මේ බත් කවන්න පටන් ගන්න දවස්. අපි කියන ඉඳුල් කට ගෑම. ඒක උත්සවයක්. ඉතින් එදාට කිරිබත් හදලා කැවිලි බෙවිලි හදලා පදුරක තියලා ළමයා තියලා නේද? කට්ටිය මේක බොහොම සතුටෙන් මේ ළමයාට මුලින්ම බත් කැවීම පටන්. ඉතින් දැන් ඒක වෙන්නේ නැහැ ළමයා මොකද හේතුව දැන් පෞල් සෞඛ්‍ය නිලධාරිනිය ඇවිල්ලා කියන මේ ළමයාට මේ මාස ගානෙන් පස්සේ මෙන්න මේම කෑම දෙන්න කියලා අර කෑම ටික ඔක්කොම දාලා අඹරලා නේ ක්‍රීම් එක වගේ හදලා කවන ඔයගොල්ලෝ හැමෝටම කවලා දෙන්නේ එහෙම. පොඩි කාලේ නේද? බතුයි වට්ටක්කයි අරවයි මේවා ඔක්කොම එකට දාලා තම්බලා ඒකේ චොරොප්පයක් වගේ හදලා පොඩි කරලා ක්‍රීම් එක වගේ කවනවා කට දෙකෙන් බේරින්. ඒ නිසා දැන් වෙනකොට අර ඉඳුල් කට ගෑමේ කියන අපේ සිංහල අය අතර මේක එච්චර කෙරෙන්නේ නැහැ. මම කියන්නේ Hindu පොත්වල තියෙන එක. අනිත් එක තමයි විද්‍යාරම්භ. පස්වෙනි එක විද්‍යාරම්භ. විද්‍යාරම්භ කියලා කියන්නේ අකුරු කියවීම. එහෙම නැත්නම් අධ්‍යාපනය ආරම්භීම. ඔබටත් මතක ඇති ඔබට අකුරු කියවපු උත්සව. නේ සාමාන්‍යයෙන් අවුරුදු 3 වෙන්න කලින් අපේ රටේ සම්ප්‍රදායය පොඩි දරුවෙකුට අවුරුදු 3ක් වෙන්න කලින් දෙමව්පියෝ නැකතක් බලලා නේ සරස්වති ගණදෙවි පූජාවක් එහෙම තියලා කැවිලි බෙවිලි හදලා තාත්තා හරි අම්මා හරි නැත්නම් අවුලේ ඉන්න උගත් එක්කෙනෙකුට කියලා දරුවට අකුරු කියවන මෙන්න පුතේ කියන්න ආයන්න නේ මෙන්න පුතේ කියන්නට ආයන්න කියලා කියවලා තියෙනවා. ඒක උත්සවයක්. හරිනේ? එතන මෙන්න Hindu පොත්පත්වල සඳහන් වන ආකාරයට උපතේ සිට අධ්‍යාපන කටයුතු ආරම්භ කරන තෙක් සිදු කරන උත්සවයන් ජාත කර්ම ඒ කියන්නේ උපතේදී සිදු කළ යුතු සිරිත්තරි නාමකරණ නම් තැබීම කර්ණ වේදන කියන්නේ කම් විදීම අන්තප්‍රාසාන කියන්නේ ඉදුල් කට ගෑම විද්‍යාරම්භ කියන්නේ අකුරු කියවීම හේවත් අධ්‍යාපනය ආරම්භීම අන්නේ ලියාගන්න බැරි වුණා නම් පොත බලලා ලියන්න. අපි යන ඊටසේ 71 ප්‍රශ්නාංක 71 පරපුරෙන් පරපුරට උරුම වීමෙන් වර්තමානයේ පවා නිවාස ආශ්‍රිතව කෙරෙන උත්සව සඳහා උදාහරණ දක්වනවා. ඒ කියන්නේ ගෙවල් වල කරන පෞද්ගලික උත්සව. පරපුරෙන් පරපුරට උරුම වීමෙන් වර්තමානයේ පවා නිවාස ආශ්‍රිතව කරන උත්සව සඳහා උදාහරණ දක්වනවා. ඒ ගෙවල් වල කරන උත්සව. මොනවාද? ඉඳුල් කට ගෑමේ උත්සව. ලියා ගන්න පොඩි නැත්නම් 71. ඉඳුල් කට ගෑමේ උත්සව. එනේ මුලින්ම පත් කවන දවස්. නේ. ඕනයිදී පාන් කවන්නත් පුළුවන්. දැන් නම් බෑ මිල වැඩි නිසා නේ. එමුනේ. ඉඳුල් කට ගෑමේ උත්සව. අකුරු කියවීමේ උත්සවය. ඒ කියන්නේ ගොඩක් මේ ඉන්න හැම දරුවෙකුටම කරලා තියෙනවා බලන්න. අකුරු කියවීමේ උත්සවය. නම් තැබීමේ උත්සවය. මේ ගෙවල් වල වෙන පෞද්ගලික උත්සව නෙමෙයි. දැන් හැම ගෙදරකම එකම අකුරු කියවන්නේ නැහැ.
නේ එක ගෙවල් වල එක දවස් වලට අකුරු කියවලා දෙනවා. අකුරු කියවීම උත්සවයේ, නම් තැබීමේ උත්සවයේ, ඉඳුල් කට ගෑමේ උත්සවය. 71. 72 වෙනි ප්‍රශ්න ළමයි 72. රජරට ශිෂ්ටාචාර සමයේ පැවති පොදු උත්සව සඳහා උදාහරණ දක්වන්න. රජරට ශිෂ්ටාචාර සමය කියන්නේ පුතේ අනුරාධපුර පොළොන්නරු යුද. නේ? දැන් අනුරාධපුර රාජධානියේ වසර 1400ක් විතර. පොළොන්නරුව වසර 150ක් විතර. එතකොට මේ වසර 1500කට ආසන්න වැඩි කාලයක් අපේ රටේ එක්ක අගනුවර පොළොන්නරුව එක්ක අනුරාධපුර. එතකොට මේ අනුරාධපුරයේ පොළොන්නරුව අගනුවර වශයෙන් පැවතුණු ලංකාවේ කාලපරාසය අපි කියනවා රජරට ශිෂ්ටාචාර. ඒ රජරට ශිෂ්ටාචාර සමයේ පවත්වපු පොදු උත්සව. කියන්නේ හැමෝම මේ උත්සව කරලා. ඒව තමයි ළමයි මොනවද? වෙසක් උත්සව. නේ? රජරට ශිෂ්ටාචාර සමයේ පොදු උත්සවය 72. වෙසක් උත්සවය. වෙසක් දාන්නේ හැමෝටම වෙසක්. අපිටත් වෙසක්, ඔයගොල්ලන්ට වෙසක්, අල්ලපු ගෙදරටත් වෙසක් නේද? බෞද්ධයන්. 2 ජල ක්‍රීඩා. දැන් ඔය ඉස්සර තිබිච්ච ක්‍රීඩානේ ජල ක්‍රීඩා. ජල ක්‍රීඩා. වප් මඟුල් උත්සව. වෙසක් උත්සවය, ජල ක්‍රීඩා උත්සව, ජල ක්‍රීඩා උත්සවය, වප් මඟුල් උත්සවය. දැන් අපි toy තරඟ දැන් තියෙන පිහිනුම් තරඟ කියන්නේ ජල ක්‍රීඩා උත්සවය නේ. පිහිනුම් කියන ජල ක්‍රීඩා උත්සව. ජල ක්‍රීඩා උත්සව, වප් මඟුල් උත්සව, වෙසක් උත්සව. තව උත්සව තියෙන උදාහරණ කීපයක් පෙළ පොතේ තියෙනවා. හරිනේ? පෙළ පොතේ උදාහරණ කීපයක්. 73 අප රටේ බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආදී විවිධ ආගම් අදහන ජනතාව ජීවත් වෙනවා. ඉන්නෝනේ නේද? බෞද්ධ ආගම අදහන, හින්දු ආගම අදහන, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගම අදහන ජනතාව අපරට ඉන්නවා. ඔවුන්ගේ උත්සව සඳහා උදාහරණ දක්වනවා. ඒ බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගම අදහන අයගේ උත්සව සඳහා උදාහරණ. බෞද්ධ අය ගත්තොත් 73 වෙනි 73 බෞද්ධ අයගේ උත්සවයක් උතිවන්න කියන්නේ. බෞද්ධ අයගේ උත්සවයක් තමයි වෙසක් උත්සවය. නැත්නම් පොසොන් උත්සවයනේ. නැත්නම් වෙසක් හා පොසොන් උත්සව. බෞද්ධයන්ට බෞද්ධ උත්සව වෙසක් හා පොසොන්. නැත්නම් වෙසක් උත්සවය. බෞද්ධයන්ට වෙසක් හා. හින්දුවරුන්ට උත්සවය. පෙළ පොතේ තියෙනවා දීලා. පෙළ පොතේ මම ඉන්නේ දැන් 48 වෙනි පිටුවේ අන්තිම ඡේදය. 48 පිටුවේ අන්තිම ඡේදය. ඒකේ තියෙන හින්දුවරු මොනවද? තයිපොංගල් උත්සවය. හින්දුවරුන්ට තයිපොංගල් උත්සවය. හැබැයි තව තියෙනවා හින්දුවරුන්ට නේද? නේ? මේ පෙළ පොතේ ගත්තේ හින්දුවරුන්ට තයිපොංගල් උත්සවය. ඊට පස්සේ ඉස්ලාම් භක්තිකයන්, මුස්ලිම් ජාතිකයන්, ඉස්ලාම් වරුන්ට තියෙනවා රාමසාන් උත්සවය. නේ? ඉස්ලාම් වරුන්ට තියෙනවා රාමසාන් උත්සවය. ඒ වගේම ක්‍රිස්තියානි අයට තියෙනවා නත්තල් උත්සවය. පැහැදිලි? ක්‍රිස්තියානි අය නත්තල් උත්සවය, ඉස්ලාම් අය රාමසාන් උත්සවය, හින්දු අය තයිපොංගල් උත්සවය, බෞද්ධ අය වෙසක් උත්සවය. අපේ රටේ විවිධ ජනවර්ග ඉන්නවා. ඒගොල්ලන්ගේ විවිධ ආගම් තියෙනවා. ඒවට අනුව විවිධ උත්සව අපි කරනවා. ඒක අපේ සංස්කෘතික උරුමයක්. අස්පෘශ්‍ය උරුම යුනෙස්කෝ සංවිධානයේ කියලා තියෙනවා
සමාජීය පුරුදු ඇදහිලි විශ්වාස හා උත්සව සලකන්නේ අස්පෘශ්‍ය උරුමයන් කියලා. එයා වර්ග පහක් දෙනවනේ අපිට. හරි. අපි යමු 74 වෙනි ප්‍රශ්නේ. 74. දැන් යුනෙස්කෝ සංවිධානයේ තියෙනවා සාම්ප්‍රදායික කලා ශිල්ප කියලා කියන්නේ අස්පෘශ්‍ය උරුම කියලා. සාම්ප්‍රදායික කලා ශිල්ප කියන්නේ අස්පෘශ්‍ය උරුම කියලා යුනෙස්කෝ කියනවා. අපි යන 74 වෙනි ප්‍රශ්නේ. මෙරට සාම්ප්‍රදායික කලා ශිල්ප සඳහා උදාහරණ. මෙරට සාම්ප්‍රදායික කලා ශිල්ප සඳහා උදාහරණ දක්වන්න. හරි මට අංකවල කියලා බලන්න 74 වෙනි ප්‍රශ්න. මෙරට සාම්ප්‍රදායික කලා ශිල්ප සඳහා උදාහරණ මොනවද කියලා. අපේ රටේ සාම්ප්‍රදායික කලා ශිල්ප සඳහා උදාහරණ. සාම්ප්‍රදායික කලා ශිල්ප උදාහරණ. පෙළ පොතේ එන 50 වෙනි පිටු මේ තියෙන්නේ සාම්ප්‍රදායික කලා ශිල්ප නේ. මේ තියෙන්නේ සාම්ප්‍රදායික කලා ශිල්ප නේද? අපි ලියමු සාම්ප්‍රදායික කලා ශිල්ප වල උදාහරණ. හත්ත හතර වෙනි ප්‍රශ්නය. කැටයම් කලාව. කැටයම් කලාව බිතුසිතුවම් කලාව බිතුසිතුවම් කලාව පැදුරු විවීම පැදුරු විවීම පිත්තල භාණ්ඩ තැනීම හා ඔපදැවීම පිත්තල භාණ්ඩ තැනීම හා ඔපදැවීම වෙස්මුහුණු හා රූකඩ කලාව වෙස්මුහුණු හා රූකඩ කලාව ලාක්ෂා කලාව මෙරට සාම්ප්‍රදායික කලා ශිල්ප සඳහා උදාහරණ කැටයම් කලාව බිතුසිතුවම් කලාව පැදුරු විවීම පිත්තල භාණ්ඩ තැනීම හා ඔපදැවීමේ කලාව වෙස්මුහුණු හා රූකඩ කලාව ඒ වගේම ලාක්ෂා කලාව මේ අපේ රටේ සාම්ප්‍රදායික කලා ශිල්ප මේවා අපේ අස්පෘශ්‍ය උරුමයන් පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන ස්පර්ශ කරන්න බැරි උරුම නේ යුනෙස්කෝ සංවිධානයේ කියලා තියෙනවා සාම්ප්‍රදායික කලා ශිල්ප ලෝක උරුම කියලා. 75 වෙනි ප්‍රශ්නය යනවා මේ. ඔය එකක් කතා කරමු 75 අන්තිම ප්‍රශ්නය කතා කරලා 75 වෙස්මුහුණු නිර්මාණය කරන්නේ කුමක් සඳහාද? මෙන්න දින වෙස්මුහුණු අපි වෙස්මුහුණ මෙන්න මේ වගේ වань සක්වලට දාන්නේ නෙමෙයි මෙන්න මේවා වෙස්මුහුණු මේ වෙස්මුහුණු නිර්මාණය කරන්නේ කුමක් සඳහාද කියලා අහන්න බලන්න. පොතේ කියනවා විවිධ ශාන්ති කර්ම හා බලිතොවිල් උදෙසා වෙස්මුහුණු නිර්මාණය කිරීම විවිධ බලිතොවිල් සාම්ප්‍රදායික ශාන්ති කර්ම වෙනුවෙන් තමයි මේ වෙස්මුහුණු නිර්මාණය කළ ලියා ගන්න. 75 වෙස්මුහුණු නිර්මාණය කරන්නේ කුමක් සඳහාද? ලියන්න විවිධ
විවිධ ශාන්ති කර්ම හා විවිධ ශාන්ති කර්ම හා බලිතොවිල් උදෙසා විවිධ ශාන්ති කර්ම හා බලිතොවිල් උදෙසා වෙස්මුහුණු නිර්මාණය කෙරේ. විවිධ ශාන්ති කර්ම හා බලිතොවිල් උදෙසා වෙස්මුහුණු නිර්මාණය කෙරේ. කාට හරි ලියා ගන්න බැරි වුණා නම් 51 වෙනි පිටුවේ වෙස්මුහුණු හා රූකඩ කලාව කියන පින්තූරේ ගාව තියෙනවා මේ කතන්දරය. විවිධ ශාන්ති කර්ම හා බලිතොවිල් උදෙසා වෙස්මුහුණු නිර්මාණය කෙරේ. එතරම්ම ලියලා තියා ගන්න ඒ කියන්නේ 75ටම ලියලා තියන්න. යක්ෂ යක්කුවා යක්ෂ බය වෙන්න එපා. යක්ෂ හා දේව රූප යක්ෂ හා දේව රූප බොහෝ විට යක්ෂ හා දේව රූප බොහෝ විට වෙස්මුහුණු සඳහා යොදා ගැනීම. යක්ෂ හා දේව රූප බොහෝ විට වෙස්මුහුණු සඳහා යොදා ගැනීම. යක්ෂ හා දේව රූප බොහෝ විට වෙස්මුහුණු සඳහා යොදා ගැනීම. අපි 75 වෙනි ප්‍රශ්න වෙනකන් සාකච්ඡා කරමු. අපිට තව දින 76යි 77 78 79 ප්‍රශ්න 4යි එතන තියෙනවා. ඒතර හොඳ ළමයි වගේ නිබන්ධනයේ මේ අන්තිම ප්‍රශ්න 4 77 78 79 ප්‍රශ්න 76 ඉඳලා අන්තිම ප්‍රශ්න 4 ලියන්න. හරි. ඊළඟට මම මේ පැත්ත දාලා තියෙනවා සිතියමක්. ඔයගොල්ලෝ නිබන්ධන නැති බෝවල සිතියමක් නැති බලන්න. සිතියම මෙන්න මේ සිතියමේ තියෙන ගංගා ටික මේ තියෙන ගංගා මේ කළු පාට රේඛා තියෙන ඒවා ගංගා. ඒ ගංගා ටික නම් කරන්න. මේ එළියට ඊතල දාලා එළියට ඊතලයක් දාන උදාහරණයක් විදිහට මම මෙහෙම ගත්තොත් මෙහෙම සිතියමේ මෙතනින් මොන ගඟක් තියෙනවනේ. ඒ තියෙන ගඟ. දැන් මෙතනින් දැම්ම ඊතලයක් මේ ගඟේ නමලෙන් එළිය. කෙලින්කට ලියන්න. ඒ වගේ මේ සිතියමේ මේ කළු පාට ලපලම වගේ තියෙන. දැන් මෙතන මේ මන්නාරම බුල්පත ගාන ලපයක් තියෙනවා. කළු පාට. ඒ තියෙන වැවුලම. ඔයගොල්ලෝ කරන්න ඕනි සිතියම් පොතක් අරගෙන මේ සිතියමේ මේ කළු පාටින් ලකුණු කරලා තියෙන වැවුල. ඒ වැවුල වල නම් ලියන්න. කළු පාට රේඛාවල තියෙන ගංගා. ඒ ගංගා ටිකෙත් නම් මේ සිතියමේ තියෙන මේ කළු පාට ලපලප තියෙන වැව් ටික. ඒ වැව් ටික නම් කරන්න. කළු පාට රේඛා තියෙන ගංගා ටික. ඒ ගංගා ටික නම්. පැහැදිලි නේද? අතන 76යි 77යි 78යි 79යි උත්තර ලියලා මේ සිතියමේ ගංගා ටිකයි වැව් ටිකයි ලකුණු කරන්න ඕනේ. තේරුණානේ? ඊළඟ දවසේ මම පාඩම පටන් ගන්නකොට ඕගොල්ලෝ මේ වැඩේ කරලා මේ පාඩම ඉවර කරලා මේ පාඩම කියලා කිව්ව අපේ සංස්කෘතික උරුම පාඩම ඉවර කරලා තියෙනවා. ඒත් අපිට සැප්තැම්බර් මාසේ අලුත් පාඩමකින් යන්න. තමයි සැප්තැම්බර් මාසේ ඉඳලා ඕගොල්ලන්ට අර පුරවැසි ටිකයි භූගෝල විද්‍යාව ටිකේ වෙනම පාඩම මේ විදිහට රෙකෝඩ් කරලා ඔය රෙකෝඩින් එක ඔයගොල්ලන්ට දාන්න. ඒක බලලා ඉතිහාස පන්තියේදී පොඩි දෙයක් තුන සාකච්ඡා කරන්න. හරිනේ?
එවනම් අපි අදට වැඩි අවසන් කරනවා. හැම දරුවෙක්ම මේක බලලා පාඩම සම්පූර්ණ කරගන්න. හැමෝටම එන සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න. අපි අදට පාඩම එන නතර කරමු. හරිනේ.